වර්තමාන අධිකරණ ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ශාස්ත්‍රාත්මක නීති අධ්‍යයන සභාව සිංහල භාෂාව සම්පූර්ණයෙන්ම නීති විද්‍යාලයෙන් සහ නීතිඥ වෘත්තීන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූලික පිටුපත ගැසට් පත්‍රය පළ කරලා ඉවරයි. ඒ අනුව ඉදිරියේදී සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නඩු කටයුතු කිරීමට සුදුසු නීතිඥවරු සහ විනිශ්චයකාරවරු මේ රටට ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රධාන අර්බුදයක්. අධිකරණ ඇමතිවරයාගේ බලපෑමෙන් නොවන්න කිසියෙත් මෙවැනි ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙන්නේ නැහැ. මොකද මේව ශාස්ත්‍රාත්මක නීති අධ්‍යයන සභාවේ සමාජිකව 14 දෙනාගෙන් 7 දෙනෙක්ම පාලනය වෙන්නේ අධිකරණ ඇමතිවරයාගේ අධීක්ෂණය යටතේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතියෙන් ශ්‍රී ලංකාවේ පද්ධතියෙන්ම සිංහල භාෂාව ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වෙනුවට අරගෙන තියෙනවා. ජනාධිපතිවරයාට මේ සම්බන්ධව තියෙන අවබෝධය මත තමයි ඒ තීරණය වෙන්නේ. නමුත් ජනාධිපතිවරයා බොහෝ විට අධිකරණ ඇමතිවරයාගේ තීරණත් සමග ඉන්න බවක් මේ වාතාවරණය අපිට දකින්න ලැබෙන හින්දා ජනාධිපතිවරයා මෙය කවර ආකාරයෙන් තීරුම් ගැනීමද යන්න පිළිබඳ එකවර මට අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. නීතියෙන් භාෂාව අයින් වුණොත් ඒක ප්‍රතිපත්තියක් තියෙනවා. ප්‍රතිනිර්මාණය වෙන්නේ ඒ ආකාරයට නීති පැනවීම සහ නඩු තීන්දුව ගැනීම සහ මේ අධිකරණ මේ ක්‍රියාවලිය ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම තුළ පැහැදිලිවම එංගලන්තයට ගැති බව. අයිබෝන් රටක සංස්කෘතියේ පදනම තමයි භාෂාව. ඒ රටේ භාෂාව දවසින් දවස නැති වෙලා යනවා නම් ඒ රට ගැන සහ ඒ ජාතිය ගැන කවර කතාවද? භාෂාවට මෙතරම් ප්‍රශ්න සංස්කෘතිය ඇතුලේ සිදු වෙනවා නම් කිසියම් රටක ඇත්තරම ඒ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නවා ලංකාව. ඒක බොහොම කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. අද නීතියානුකූල අර්බුද පවා මේ භාෂාවට ඇති වෙලා තියෙනවා. අපි අද මේ ගැන ටිකක් කල්පනා කරලා කතා කරන්නට මෙතුමා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන නීතිඥතුමා. මෙතුමා ශ්‍රී ලංකා ජලාපවාහන මණ්ඩලයේ හිටපු සභාපති හර්ෂ සූර්යරච්චි මහත්මයා. දෙදෙනාටම අයිබෝන්. මම ඔබතුමාගේ වැඩේ පටන් ගන්නම් උණවට මහත්තයා. දැන් මට නීතියානුකූල රාමුව තුල ඉන්නේ නැතුව පොඩි පැහැදිලි කිරීමක් කරන්න රටක භාෂාවේ වටිනාකම නීතිඥයෙක් හැටියට ඔබතුමා කොහොමද දකින්නේ? මට ඊටම සරලව කියන්න පුළුවන් භාෂාව කියන්නේ මිනිසාගේ මූලික තැනුම් මේකකේ වැදගත්ම අංගයක්. අපි ගත්තොත් මේ රටේ ප්‍රධාන වෘත්තියන් අපි සැලකුවොත් වෛද්‍ය වෘත්තිය, නීතිඥ වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය. දැන් මේ වෘත්තීන් වලදී සිංහල භාෂාව පාවිච්චි කිරීම සහ භාවිතා කිරීම මෙතරම් අල්ප වෙලා තියෙනයි කියලා ඔබතුමාට හැඟීමක් සහ ඒ සම්බන්ධයෙන් පණිවිඩයක් තියෙනවා. 1815 උඩරට ගිවිසුමෙන් පස්සේ 1948 ලංකාව නිදහස ලැබෙන වෙලාවේ ලබා දුන් සෝල්බරි ව්‍යවස්ථාව කිසි අවස්ථාවක සිංහල ජනතාවට දැනුවත් කිරීමක් කළේ නැහැ. සිංහල භාෂාවෙන් සෝල්බරි ව්‍යවස්ථාව සකස් කරන්න ඔවුන් උනන්දුනේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සෝල්බරි ව්‍යවස්ථාව සකස් කරලා ඔවුන්ටම ආවේනික වූ පාලන තන්ත්‍රයකට අපේ රටේ පුරවැසියන් ගෙනියන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු සමාජයම නෛතිකව එංගලන්ත කිරීටේ හස්තයට යටත් වෙලා තිබුණා 1972 වෙනකම්. 1970 බලයට පත්වෙච්ච සමගි පෙරමුණ ආණ්ඩුව මෙම බලවත් නෛතික විරෝධී එනම් මහජනතාවට හිමි නෛතික නීතිය ආభాෂය ලැබීමට අයිතිය උල්ලංඝනය වීම තේරුම්ගත්තු 1970 සමගි පෙරමුණ ආණ්ඩුව පළවෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව කිටුම්පත් කරලා එහි 11 වෙනි ව්‍යවස්ථාව මගින් මේ 72 ව්‍යවස්ථාව 11 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අධිකරණ භාෂාව කවරක්ද කියන එක. 1972 ව්‍යවස්ථාවට පෙර ලංකාවේ අධිකරණ කටයුතු සියල්ලම සිදු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. නමුත් 1972 ජනරාජ්‍ය ව්‍යවස්ථාව පැනවීමත් එක්කම ජාතිය අවශ්‍යතාවය ඉටු කරමින් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරමින් 72 ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාව අධිකරණ භාෂාව වශයෙන් පත් කරමින් ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් නොවන මට්ටමට එම ව්‍යවස්ථාව පත් කළා. එමගින් අපේ රටේ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය සහ නෛතික ප්‍රවේශයට ඇති හිමිකම උපරිම වශයෙන් සකස් කළ දුන්නේ 1972 ව්‍යවස්ථාවෙන්. 1978 හයෙන් පහක බලයක් ගත්තු ජයජයවර්ධන ආණ්ඩුවත් මෙම අධිකරණ භාෂාව හේවත් මෙම සිංහල භාෂාවට නීතියේ හිමි තැන වෙනස් කරන්න කිසිසේත් උත්සාහ කළේ නැහැ. 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ දක්වන අධිකරණ භාෂාව යන්නේදී සිංහල භාෂාවේ ඉහළම මට්ටමින් ඉහළම බලයක් හිමි
භාෂාවක් බවට ශ්‍රී ලංකාවේ පත් කරලා දුන්නා. ඔබ දැඩි ලෙඩකින් පෙළෙනවා. ඔබ රෝහල්ගත වෙලා ඉන්නේ. ඔබේ වාට්ටුවට එනවා වෛද්‍යවරු 7-8 දෙනෙක්. මේ වෛද්‍යවරු සියලු දෙනා කතා කරන්නේ ඔබට තේරෙන භාෂාවකින්ද? ඔබට තේරෙන්නේ සිංහල විතරයි. හැබැයි මේ වෛද්‍යවරු ඔක්කොම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔබ ලෙඩේ ගැනවත් ඔබට තේරුම් ගන්න බෑ. ඔබ යනවා උපරිම අධිකරණයේ කිසියම් නඩුවකට. නඩු කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඔබට තේරෙනවද මේ මොනවද කියන්නේ කියලා? මේක කොච්චර සාධාරණද? මේක අසාධාරණද? අපි හදවතට මේක අසාධාරණයි කියලා හිතුවට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි කාගෙන්ද පිළිසරණ පතන්නේ? දැන් නීතිඥතුමනි මේක පැහැදිලි ලෙසම සිංහල දන්න මිනිස්සුන්ට කරපු අසාධාරණයක් නෙමෙයිද? සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පුළුවන් මට. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට පටහැනිව තමයි ඔබ කියපු මේ සියලු කාරණා මේ සමාජයේ සිද්ධ වෙන්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වෙන්නේ අධිකරණ භාෂාව උතුරු නැගෙනහිර පළාත් වලින් පිට සිංහල භාෂාව බවත් 23 ව්‍යවස්ථාවේ දැක්වෙනවා නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ භාෂාවෙන් පනවන්න ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් සහිතව කියලා. අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පරිවර්තනීය භාෂාවෙන්. ඉතින් පරිවර්තන භාෂාවකින් රටක නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් නඩු විභාගයක් සිද්ධ වෙනවා නම් ඒ රටේ ඉරණම පිළිබඳ ජනතාවගේ ඉරණම පිළිබඳ කවර කතාවක්ද කියන එක පිළිබඳ සමාජයේ අවබෝධයක් ගන්න ඕනේ. මොකද මුල් කෘතිය ඕනෙම සමාජයක ඕනෙම කෘතියක මුල් කෘතියට තමයි වටිනකම තියෙන්නේ. පැහැදිලිව. එහි පරිවර්තනයකට මුල් කෘතියට වඩා ඉහළ බලයක් දෙනවා නම් ඉතින් පරිවර්තනයේ තියෙන දෝෂ පරිවර්තනයේ දෝෂ වලින් තමයි රටක් පාලනය වෙන්නේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව සිංහල කියලා තියෙද්දි සිංහල භාෂා අතර අනුකූලතාවයක් තියෙද්දි සිංහල භාෂා පාඨයේ ප්‍රමුඛ ස්ථානයේ දී යුතුයි කියද්දි මට මහත් ප්‍රශ්නයක් මේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය සිංහල භාෂාව පැත්තකට දාලා ඉංග්‍රීසි භාෂාවෙන් අඩු කටයුතු කිරීම සහ ඉංග්‍රීසි භාෂාවෙන් නීති පැනවීම. මේ නීති පැනවීම කියන එක සම්පත් මහත්තයා මම විස්තර කරන්නම්. රටක නීති පනවනවා ආකාර තුනකින්. එකක් තමයි ව්‍යවස්ථාදායකයේ විසින් පනත් සම්මත කරලා නීති පනවනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තමන්ගේ නඩු තීන්දුව මගින් රටටම නීති පනවනවා. අනිත් එක තමයි සිරිත්. රටක තියෙන සිරිත් මගිනුත් යම් ආකාරයක නීති පැනවීමක් කරනවා. රටක මූලික නීති මූලාශ්‍ර අපිට දක්නට ලැබෙන ওই තුන. ඉතින් මෙතෙන්දී පාර්ලිමේන්තුව බලන්න. පාර්ලිමේන්තුව සිංහල දෙමළ භාෂාවෙන් නීති පනවනවා ඉංග්‍රීසි පරිවර්තනයක් සහිතව. කොච්චර සාධාරණද? කොච්චර යුක්තියක් අපේ රටේ සමාජයට දෙනවද? එම පාර්ලිමේන්තුව පනවන නීතිය ජනතාවට කියවලා තේරුම් ගන්න කොච්චර අවස්ථාවක් ලබා දීලා තියෙනවද? නමුත් බලන්න බුද්ධිමතුන්ගෙන් සපිරි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සහ ගරු අභියාචනාධිකරණය නීතියේ මූලාශ්‍රයක් වන නඩු තීන්දුව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දීලා ඉංග්‍රීසි භාෂාව නොදන්නා සිංහල දෙමළ ජනතාවට කරන බලවත් අයුක්තිය මේ පිළිබඳ ජනතාව අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ නීති පනවනකොට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තමන් පාලනය වන නීති පනවනකොට එම නීතියට ප්‍රවේශ වෙන ජනතාවට හැකියාවක් නැත්නම් එම ජනතාවට එම නීතිය කියවා තේරුම් ගන්න හැකියාවක් නැත්නම් ඒ රටේ නිදහස පිළිබඳ කවර තත්ත්වයක්ද තියෙන්නේ? දැන් නීතිඥතුමනි එතකොට ඉතා පැහැදිලිවම ගරු අධිකරණමේ ක්‍රියාවලිය සිංහල භාෂාවෙන් කළ යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ දැක්වෙනවා අධිකරණ භාෂාව සිංහල බව උතුරු නැගෙනහිර පිට පළාත්වල. ඒතකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටා තිබෙන්නේ උතුරු නැගෙනහිර පිට. එතකොට එහෙමනම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තියෙන පරිසරය ගත්තාම එය පැහැදිලිවම සිංහල අධිකරණ බලය සිංහල භාෂාවෙන් නඩු විභාග කළ යුතු අධිකරණ කලාපයකට අයිති ස්ථානික ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටා තිබෙන්නේ. ඒතකොට පැහැදිලිවම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කටයුතු නඩු තීන්දුව ආදිය පැහැදිලිවම සිංහල භාෂාවෙන් කෙරෙන්න ඕනේ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවෙම යම් විධිවිධානයක් සඳහන් කරලා තියෙනවා. අධිකරණ ඇමතිවරයාට හැකියාවක් තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ එකගත්වයේ ඇතිව අධිකරණ භාෂාව නොවන භාෂාවකින් යම් අධිකරණයක කටයුතු කර ගැනීමට අවසර ලබා දීමේ හැකියාව ලබා දීලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. නමුත් එය අර ප්‍රධාන ව්‍යවස්ථා අභිබවා යන ආකාරයට කටයුතු කිරීමට කිසිම ජනවරමක් හෝ කිසිම විධිවිධානයක් පනවා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ විධිවිධානයක් මගින්ම අධිකරණ භාෂාව සිංහල සහ දෙමළ කියලා තියෙද්දි කෙනෙකුට පාසුවට කෙනෙකුට තියෙන හැකියාව අනුව ඉංග්‍රීසි භාෂාවකින් නඩුවක් විභාග කිරීමේ කිසිම දෝෂයක් දකින්න බෑ. නමුත් රටටම බලපාන නීති පනවනකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව මගින් නීති පනවනකොට එය ඉංග්‍රීසි භාෂාවෙන් පැනවීම කිසිසේත් සදාචාරවත් වෙන්නේ නැහැ.
නෛතිකව නිවැරදි වෙන්නේ නැහැ. නීතියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදීය සරිලන විශේෂයෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ තියෙන පරමාධිපත්‍ය ජනතාව සතුයි. ඒ වගේම හතරවෙනි ව්‍යවස්ථාවේ තියෙනවා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය. එතකොට ජනතාවගේ අධිකරණ බලය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ පාර්ලිමේන්තුව මගින් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් නඩු කටයුතු කරන්නේ මේ ඉංග්‍රීසි දන්න සමාජයට පමණද කියන බරපතල ගැටලුවක් තියෙනවා. පැහැදිලිවම. එතකොට මේ සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබද්දී රටේ බහුතරයක් වූ ජනතාව මේ ඉංග්‍රීසි භාෂාවෙන් නීති පැනවීම සහ නීති සංස්කෘතියක් ඇති කිරීම යටත් වීච රටක අංග ලක්ෂණයක්. ඒ කියන්නේ පැහැදිලිවම එංගලන්තයේ විසින් ලංකාව පාලනය නොකලත් වෙනත් ආකාරයකට එම යටත් වීත ගැතිභාවය පවත්වාගෙන යාම තමයි රටේ බහුතර ජනතාවගේ නීති දැනුම මොට කරන ආකාරයට අවම කරන ආකාරයට මේ පද්ධති පවත්වාගෙන යන්නේ. ප්‍රතිනිර්මාණය වෙන්නේ ඒ ආකාරයට නීති පැනවීම සහ නඩු තීන්දුව ගැනීම සහ මේ අධිකරණ මේ ක්‍රියාවලිය ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම තුළ පැහැදිලිවම එංගලන්තයට ගැති බව. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකයේ ජනවරමින් නිරූපණය වෙන්නේ. ඒතකොට විධායකය සහ ව්‍යවස්ථාදායකයේ යම්කිසි හානිදායක ක්‍රියාවක් කරන්නේ නම් ජනතාවට හැකියාව තියෙනවා එය යම් ආකාරයකට පාලනය කළා යම් ආකාරයක ජනතා හිතසුව පිණිස එය ක්‍රියාත්මක කරන්න. නමුත් අධිකරණ බලය කියන්නේ යම් රටක තියෙන පාලන බල තුන අතරින් ඉතාමත් වැදගත් බලය. ඒ අධිකරණ බලය හසුරුවන්නේ එංගලන්තේ කිරියටට අවශ්‍ය ආකාරයටම නම් ජනතාව බැහැරින් කර තබා නම් එය ඇවිල්ලා බලපතල නෛතික තත්ත්වයක්. ජනතාවගේ සිතුම් පැතුම් බලහත්කාරී ලෙස පාලනය කරන තත්ත්වයක්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවට විරුද්ධවද කියලා. නැහැ. ලෝකෙට යනවනම් කෙනෙක් ඒ කෙනාට ඉංග්‍රීසි භාෂාව ඉතා පැහැදිලි ලෙසම අවශ්‍යයි. අර දූපත් මානසිකත්වයෙන් මිදලා අපි යනවනම් ලෝකෙට අපේ නෙතසිත විවර වෙනවා නම් අපිට ඉංග්‍රීසි භාෂාව ඕන වෙන්න පුළුවන්. හැබැයි ඇයි මෙතරම් මේ රටට උචිත වූ සුකනම්ය භාෂාවක් තියෙද්දි ඒ භාෂාවට පයින් ගන්නෙ? දැන් එතකොට උණුවට මහත්මයා මේ වෙනකොට නීතිය හා සම්බන්ධයෙන් තියෙන අපි ගත්තොත් එම විභාග වෙන්න පුළුවන් නීති විද්‍යාල වලට බඳවා ගැනීම වෙන්න පුළුවන් නඩු කතා කිරීම වෙන්න පුළුවන් ගරු අධිකරණ මේ ක්‍රියාවලිය වෙන මේ සියල්ලම නීතියෙන් කිරීමට අවශ්‍ය නීති හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ඒ නෛතික කාරණා ඉංග්‍රීසියෙන් කිරීමට අවශ්‍ය නීති හදලාද තියෙන්නේ. 1815 උඩරට ගිවිසුම සකස් කිරීම සමගම ඉංග්‍රීසියෙන්ට අවශ්‍ය වුණා එම රටවල් ශ්‍රී ලංකාව පාලනය කිරීමේ නීති පද්ධති ස්ථාපිත කරන්න. ඒ සඳහා වුන් කළේ 1900 අංක 2 දරන සංස්ථාපත නීති අධ්‍යයන සභා ආඥාපනත ගෙනල්ලා ලංකාවේ නීති පද්ධතිය සකස් කරන ආකාරය පිළිබඳ මුලින්ම පනතක් පැනෙව්වා. එම පනත මගින් නීති විද්‍යාලය ස්ථාපිත කළා. එමගින් ඔවුන් ඉංග්‍රීසි නීතිය ලංකාවේ ස්ථාපිත කරන්න අවශ්‍ය කරන පිරිස් පුහුණු කිරීම සහ බඳවා ගැනීම ආරම්භ කළා. එය එක් ආකාරයකට යම්කිසි ඔවුන්ගේ නීති ක්‍රමයම පවත්වාගෙන නීති ක්‍රමයම තහවුරු කිරීම සඳහා අරගත්තු ප්‍රධානම උපක්‍රමය. නමුත් කල්යෑමේදී ලාංකික ජනතාවට සහ දේශපාලන අධිකාරියට තේරුම් ගියා මෙමගින් වෙන යටත්විත ගැතිභාවය සහ යටත්විත හිතවත්කම දිගටම පවත්වාගෙන යනවා මිසක රටේ දියුණුව සඳහා මේ කිසිසේත් හේතු වන්නේ නැති බව. ඒ නිසා 1972 සමගි පෙරමුණ ආණ්ඩුව මෙම සංස්ථාපත නීති අධ්‍යයන සභාවේ සම්මුතිය වෙනස් කිරීම සඳහා සංශෝධන ගෙනාවා. සංශෝධන ගෙනලා සංස්ථාපත නීති අධ්‍යයන සභාවේ සම්මුතිය දේශයට හිතවත් පිරිස් ඇතුල්වන විදිහට මෙම සංස්ථාපත නීති අධ්‍යයන සභාවේ සමාජිකයන් සම්මුතිය වෙනස් කළා. වෙනස් කරලා ලංකාවේ අධිකරණවල නඩු විභාග වන ක්‍රමය සහ නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් ලබා දීමට හැකි පරිදි අවශ්‍ය වන නීති සංශෝධන ඇති කළා. එය තවත් වැඩිදුර ඉදිරියට ගිහලා 1993 සංස්ථාපත නීති අධ්‍යයන සභාවේ සම්මුතිය වෙනස් කරන විදිහට නීති පැනෙව්වා. එමගින් සංස්ථාපත නීති අධ්‍යයන සභාවේ මේ විදිහට සමාජිකයන් 14 දෙනෙක් ඉන්නවා. එම 14 දෙනාගෙන් 7 දෙනෙක්ම පාලනය වෙන්නේ සහ පත් කිරීම කරනු ලබන්නේ අධිකරණ ඇමතිවරයාගේ නායකත්වයේ යටතේ. එමගින් දේශීය සංස්කෘතිය සහ දේශීය චින්තනය සහ තිරසර සංවර්ධනයකට අවශ්‍ය කරන පසුබිමක් ඇතිවන ආකාරයේ නීතිඥවරු සහ නීති අධ්‍යාපනය යොමු කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම තැබුවා. එමගින් නීති ප්‍රවේශයේ ලබන සිසුන් මූලික නීතිය පිළිබඳ ඉගෙනීමට හැකිවන ආකාරයට නීති ප්‍රවේශ විභාග පවා වෙනස් කළා.
ඒ කියන්නේ එවකට වසරකට ළම ශිෂ්‍යෝ 15000කට වැඩි ප්‍රමාණයක් මූලික නීතිය හැදෑරුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික අයිතිවාසිකම්, පරිපාලන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, ඔය පිළිබඳ නීති ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර සඳහා නීතිය මූලධර්ම වලින් මේ විභාග ප්‍රශ්න පත්‍ර සකස් වෙන නිසා මූලික නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉතා විශාල ප්‍රමාණයක් පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නෛතික සාක්ෂරතාවයෙන් වුන් පිරිසක් සමාජයේ බිහි වෙන්න පටන් ගත්තා. එමගින් පොලිසියට ගියහම පැමිණිල්ලක් කරන ආකාරය, රාජ්‍ය ආයතනයකට කියලා තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න ආකාරය, නීතිඥවරයෙක් නොවුනත් නීති ප්‍රවේශ විභාගයට සූදානම් වෙන ශිෂ්‍යයා එම මූලික කරුණු අවබෝධය ලැබුණා. මොකද මූලික නීතිය දන්නවනේ. මූලික නීතිය එම ශිෂ්‍යෝ තමන්ගේ ප්‍රවේශ විභාගයට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා ලබා ගත්තා. නමුත් අවාසනාව කියන්නේ 2010 වර්ෂයේ සිට මේ සියලු ක්‍රියා නතර කළා. නතර කළා විතරක් නෙමේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24 ව්‍යවස්ථාවේ පවතින සිංහල භාෂාවට හිමි මූලික තැන, මූලික ප්‍රමුඛ ස්ථානය අහිමි වෙන ආකාරයට 2010 සිට සංස්ථාපිත නීති අධ්‍යයන සභාව විසින් ලංකාවේ නෛතික තත්ත්වය හසුරුවන්න පටන් ගත්තා. එමගින් නීති විද්‍යාලයේ 2010 දක්වා සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉතාමත් විධිමත් ලෙස නීති අධ්‍යයන කටයුතු කරගෙන යන අවස්ථාව නතර කළා. නතර කළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීති අධ්‍යාපන ලබා දෙන ආකාරයට තත්ත්වය වෙනස් කළා. නමුත් ඒ අවස්ථාවේම යෝජනා කරලා තිබුණා නීතිඥවරු වීමට අවශ්‍ය කරන මූලික විභාග පවා ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න. සිංහල භාෂාවෙන් නීති විභාග පැවැත්වීමේ අවශ්‍යතාවයක් තිබුණ නිසා ඒවකට ඒ තත්ත්වය වෙනස් කරන්න බැරි වුණා. නමුත් අවාසනාවක වෙනකොට 2020 12 මාසයේ 30 වන දින 22.08 ඇලේරක් 13 කියන ගැසට් පත්‍රය මගින් වර්තමාන අධිකරණ ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ සංස්ථාපිත නීති අධ්‍යයන සභාව සිංහල භාෂාව සම්පූර්ණයෙන්ම නීති විද්‍යාලයෙන් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත ගැසට් පත්‍රය පළ කරලා ඉවරයි. ඒ අනුව ඉදිරියේදී සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නඩු කටයුතු කිරීමට සුදුසු නීතිඥවරු සහ විනිශ්චයකාරවරු මේ රටට ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රධාන අර්බුදයක්. අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව වශයෙන් දක්වා තියෙද්දි ඒ භාෂාවෙන් නීති අධ්‍යාපන කටයුතු ලබා නොදී ඒ භාෂාවෙන් නීති විභාග පවත්වන්න නැතුව කවර ආකාරයෙන්ද එම ව්‍යවස්ථාවට ප්‍රාණය දෙන්නේ? එම ව්‍යවස්ථාවලින් අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද කියන මූලික ප්‍රශ්නය දැන් සමාජය හමුවේ තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ඔබගේ ලංකාවේ පුරවැසියන්ගේ නඩු කටයුතු අධිකරණ භාෂාවෙන් කිරීම සඳහා සුදුසුකම් සහිත නීතිඥවරු සහ විනිශ්චයකාරවරු අනාගත ශ්‍රී ලංකාවේ බිහි වෙන්නේ නැහැ. 2020 මේ ගැසට් නිවේදනය ගේන්නේ ගරු අධිකරණ ඇමතිවරයා කිසියම් පාර්ලිමේන්තු ක්‍රියාවලියකට අනුවද එතුමට එහෙම ගේන්න නීතිය හිටසක් රිංගලා යන තියෙනවද? සංස්ථාපිත නීති අධ්‍යයන සභාව තමයි මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කරන්නේ. නමුත් එම ගැසට් පත්‍රය සඳහන් වෙන්නේ 276 වන අධිකාරිය වූ නීති අධ්‍යයන සභා ආඥාපනතිය 7 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ එකකත්වයේ ඇතිව සංස්ථාගත නීති අධ්‍යයන සභාවෙන් සාධන ලද රීති අනුවෙන්. ඒ කියන්නේ මෙය අධිකරණ ඇමතිවරයාගේ බලපෑමෙන් නොවන්න කිසියත් මෙවැනි ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙන්නේ නැහැ. මොකද මේව සංස්ථාපිත නීති අධ්‍යයන සභාවේ සමාජිකයෝ 14 දෙනාගෙන් 7 දෙනෙක්ම පාලනය වෙන්නේ අධිකරණ ඇමතිවරයාගේ අධීක්ෂණය යටතේ. ඉතින් අධිකරණ ඇමතිවරයාට කිසිසේත් මෙම ගැසට් පත්‍රයෙන් මේ සිංහල භාෂාව නීතියෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට ගෙන ඇති පියවරෙන් අධිකරණ ඇමතිවරයාට කිසිසේත් මග හැර යන්න බෑ. ඔහු කවර ආකාරයේ මොන විස්තර ජනතාව හමුවේ කිව්වත් ඔහුගේ සමාජිකයන් 7 දෙනෙක් මේ සභාවක් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ හින්දා මෙම ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ නීතියෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතියෙන් ශ්‍රී ලංකාවේ පද්ධතියෙන්ම සිංහල භාෂාව ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වෙනකොට අරගෙන තියෙනවා. මේ විදිහේ ගැසට් පත්‍රයක් ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද? මෙහෙම ගේන්න නීතිය ඉඩක් තියෙනවද? ඇත්තටම කියනවා නම් ඇත්තටම මෙම ගැසට් පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විතරක් නෙමෙයි සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුතියටත් පටහැනි. ඒ කියන්නේ මෙම ශ්‍රී ලංකාවේ පනවල තියෙනවා 1900 මේ ශ්‍රී ලංකාවේ පනවන 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත. එම පනතේ 3 වන වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරනවා මේ ගැසට් පත්‍රය. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24 ව්‍යවස්ථාත් උල්ලංඝනය කරනවා. නමුත් පැහැදිලිවම සිංහල භාෂාවෙන් නීතිය ඉගෙන ගන්න නැතුව සිංහල භාෂාවෙන් නීති විභාග ලියන්නේ නැතුව කෙනෙක් කවර කුසලතාවයක්ද ලබන්නේ සිංහල භාෂාවෙන් නඩු විභාග කරන්න, සිංහල භාෂාවෙන් හරස් ප්‍රශ්න අහන්න, සිංහල භාෂාවෙන් නඩු තීන්දුව දෙන්න.
මේ කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් නඩු විභාග කරනවා. එම විභාග කරන ක්‍රමය මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහා අධිකරණ වලටත් ඇතුළත් කිරීම සඳහා තමයි සම්පත් මහත්මයා මෙම ගැසට් පත්‍රයේ මූලික ඉලක්කය වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් පමණක් නීති විභාග ලියලා සිංහල භාෂාවෙන් නඩු තීන්දුව ලියන්න, සිංහල භාෂාවෙන් හරස් ප්‍රශ්න අහන්න, සිංහල භාෂාවෙන් ලේඛන ඉදිරිපත් කරන්න කිසිම කුසලතාවයක් නොලැබෙන බව මූලික අධ්‍යාපනයක් ලබන ඕනෑම කෙනෙකුට තේරෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 23 24 ව්‍යවස්ථාවල දක්වා තිබෙනවා නම් අධිකරණ කටයුතු කළ යුත්තේ භාෂාව කුමක්ද යන්න. එහෙනම් ඉගෙන ගැනීමෙන් එම භාෂාවෙන් නීතිය ඉගැන්වීමෙන් බැහැරව යන්න උන්ට කිසිම හැකියාවක් නැහැ. 1972 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව මගින් අධිකරණ භාෂාව සිංහල වීමත් 78 ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව මගින් අධිකරණ භාෂාව සිංහල වීමත් නිසා තමයි නීති විද්‍යාලයේ දිගටම සිංහල භාෂාවෙන් නීති අධ්‍යයන කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නේ. නමුත් එම ආණ්ඩුක ව්‍යවස්ථා විධිවිධාන සංශෝධනය නොකර නීති විද්‍යාලයේ උගන්වන භාෂාව සිංහල භාෂාව ඉවත් කිරීම පැහැදිලිවම ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනිව ලංකාවේ නීතිය පාලනයට කරන ලද ප්‍රබල අභියෝගයක් ලෙස තමයි මම දකින්නේ. දැන් ජනාධිපතිවරයාට බැයිද ඍජුව මේකට මැදිහත් වෙලා කටයුතු කරන්නට? ජනාධිපතිවරයාට මේ සම්බන්ධව තියෙන අවබෝධය මත තමයි ඒ තීරණය වෙන්නේ. නමුත් ජනාධිපතිවරයා බොහෝ විට අධිකරණ ඇමතිවරයාගේ තීරණත් සමග ඉන්න බවක් මේ වාතාවරණය අපිට දකින්න ලැබෙන හින්දා ජනාධිපතිවරයා මෙය කවර ආකාරයෙන් තීරුම් ගැනීමද යන්න පිළිබඳ එකවර මට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් ජනාධිපතිතුමා මේ ගැන හරියට තේරුම් ගත්තොත් ජනාධිපතිතුමා තමන්ගේ පෙර 1972 ආණ්ඩුක ව්‍යවස්ථාව වගේම 78 ආණ්ඩුක ව්‍යවස්ථාව කෙටුම්පත් කරපු සම්පාදකයන්ගේ අදහස් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තොත් පැහැදිලිවම ජනාධිපතිතුමා මෙම අරගෙන තියෙන හිතුවක්කාරී තීරණ වෙනස් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් මේ විදිහට මේ භාෂාව ටික ටික විනාශ වෙලා යන එක පිළිබඳව ඔබතුමාට මේ මෙතන ඉඳන් අනාගතේ බලනකොට මොනවද දකින්න පුළුවන් වෙන්නේ? තමන්ගේ භාෂාවෙන් නැතුව රටේ පාලනය කරන රටවල් මොනවද? ටැන්සානියාව, උගන්ඩාව, ආසියාවේ රටවල්, අප්‍රිකාවේ රටවල්. මේ රටවල් එකක්වත් දියුණු වෙලා නැහැ. මේ ඔක්කොම රටවල් දැන් අවුරුදු අපිට නිදහස ලැබිලත් අවුරුදු 70ක් වෙනවා. අපිට සුදු ජාතිකයන්ට බනින්න බෑ. සුදු ජාතිකයෝ මෙහෙන් ගිහිල්ලා අවුරුදු 70කටත් වැඩි. එතකොට ඇයි අපි දියුණු වෙලා නැත්තේ? අපි අපේ භාෂාවකින් වැඩ කරන්නේ නැහැ. හැබැයි බලන්න තමන්ගේ භාෂාව වලින් වැඩ කරන රටවල්. එංගලන්තේ වැඩ කරන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන්. ප්‍රංශය මේ අල්ලපු රටවල් ප්‍රංශ භාෂාවෙන්. ජර්මනිය ජර්මන් භාෂාවෙන්. ඉතාලි භාෂාවෙන්. අපි ගමු ඉතාමත් මිත්‍රශීලී රටවල් තුනක් නේ ස්කැන්ඩිනේවියානු රටවල් තුන ඩෙන්මාර්ක් නෝර්වේ ස්වීඩන් මේ රටවල් වල මේ රටවල් තුනක් වශයෙන් නෙමෙයි ඒ රටවල් තුන ඇතුලේ සලකන්නේ එකට යන්නේ එන්නේ හැබැයි ඒ රටවල් තුන කටයුතු කරන්නේ ඒ රටවල් භාෂාවෙන් භාෂා තුනකින් ඩෙන්මාර්කයේ පාලනය වෙන්නේ ඩෙනිෂ් භාෂාවෙන් ස්වීඩනයේ පාවිච්චි කරන්නේ ස්වීඩිෂ් භාෂාවෙන් එතකොට නෝර්වේජියන් එතන මේ භාෂාත් එකිනෙකට ගොඩක් සමානක් තියෙනවා. ඒත් ඒගොල්ලෝ මේ භාෂා තුන වෙන වෙනම කරන්නේ. ඒ වගේම ඒ අයට ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳට පුළුවන්. ඉතා ඉහළින් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ රට පාලනය කරන්නේ තමන්ගේ භාෂාවලින්. ඒ රටවල් තුනේම ජනගහනය ගත්තොත් තුනම එකතු කළත් ලංකාවේ ජනගහනයට වඩා අඩුයි. එතකොට එහෙම ඒත් භාෂා තුනකින් ඒගොල්ලෝ වැඩ කරනවා නම් ඒ රටේ ඉන්න හැම පුද්ගලයාටම ඉතා ඉහළින් හොඳට ඉංග්‍රීසිත් පුළුවන් නම් ඒත් භාෂා තුනකින් වැඩ කරනවා නම් රටවල් තුන එක රටක් තනි භාෂාවෙන් ඒ රටවල් තම තමන්ගේ භාෂාවෙන් ඇයි අපිට අපේ භාෂාවෙන් වැඩ කරන්න බැරි? මගෙන් අහපු ඉතා වැදගත් ප්‍රශ්නය අනාගතයේදී මොකක්ද වෙන්නේ? අනාගතයේදීත් අපි මේක වෙනස් කළේ නැත්නම් අපි අපේ රට අපේ භාෂාවෙන් වැඩ කරන්න පුරුදු කළේ නැත්නම් අනාගතයේදීත් අපි ඉතාමත් දුප්පත්. ඒ විතරක් නෙමෙයි ජාතීන් අතර ගැටුම එක ජනවර්ග අතර තිබෙන ආරවුල් එන්න වැඩි වෙනවා. ඒ වැඩිවීම නවත්වන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න එංගලන්තයට අල්ලපුරට ප්‍රංශය යුරෝපාකරයේ රටවල් වල පාවිච්චි වන භාෂාවන්. ඒගොල්ලෝ ඉංග්‍රීසි පාවිච්චි කරනවාද? හැබැයි ප්‍රංශ ජාතිකයින් සුළුතරයකට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි බහුතරයකට ඉංග්‍රීසි බෑ. ඉතාලි ජාතිකින්ටත් එහෙමයි. ජර්මනුවන් ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. චීන ජාතිකයින් ජපානයේ හැම පැත්තකින්ම දියුණුයි. ජපානයේ මොනවද දියුණු නැත්තේ? සංස්කෘතිය දියුණුයි, සදාචාරය දියුණුයි, මිනිස්සු දියුණුයි, ආර්ථිකය දියුණුයි, හැම සියල්ලම දියුණුයි. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ජපාන් භාෂාව.
දැන් මේ අපි අද කතා කරේ මේ භාෂාව තුළ ඒ භාෂාවට නීතිය තුළ තියෙන తত্ত্বය. නීතියෙන් භාෂාව අයින් වුණොත් ඒ රටට පැවැත්මක් තියෙද? මෙතුමා නීතිඥයෙක්. ඔබතුමා සිවිල් පුරවැසියෙක්. හැබැයි නීතිඥයෙක්ගේ ඇසින් නොදකින දෙයක් හර්ෂ මහත්මයා ඔබට දකින්න පුළුවන් වෙනවා. මට කියන්නකෝ මෙහෙම ගිහිල්ලා කොතනද නවතින්නේ? අපි අතර ඇති වෙන ආරවුල් නොගැලපීම් මේ දේවල් විසඳ ගන්න අපිට වෙන රටක භාෂාවක් අවශ්‍ය වෙන්නේ කොහොමද? අපිට තේරෙනවද අපිට මේ අපේ කාරණාවල් කියන්න පුළුවන්ද? අපේ කාරණාවල් අහනකොට තේරෙන්නේ නැති අය නම් නඩුව අහන්නේ. දැන් මෙතුමා කිව්වා ඊටමත් බරපතල කාරණාවක් අනාගතයේදී එන නීතිඥ මහතුරුන්ට නඩුකාර මහතුරුන්ට මේ සිංහල භාෂාවෙන් වැඩ කරන්න බැරි වේවි කියලා. මොකද ඒගොල්ලෝ අධ්‍යාපනය ලබන්නේ තනිකරම ඉංග්‍රීසි භාෂාවෙන් හින්දා. ඒතර අදටත් වඩා නරක වෙනවා. නිදහස් අධ්‍යාපන වශයෙන් අපි නම් කරන වහල් අධ්‍යාපන ක්‍රමය අපි වෙනස් කිරීම කළ යුතුයි. එහි තිබෙන වහල් භාවය වෙනස් කළ යුතුයි. ඔව් ඇත්තටම දැන් මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මේ සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීම නතර කරලා සිංහල භාෂාවේ නීති විභාග පවත්වීම නතර කරලා ඉංග්‍රීසි භාෂාවට පමණක් තැන ස්ථානීය දීලා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු විභාග කරන ක්‍රමයකට අවශ්‍ය කරන මූලික පියවර අරගැනීම මගින් ලංකාවේ ජනතාවට අනාගතයේදී බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එකක් ඒ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. එකක් තමයි අධිකරණ භාෂාවේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක ව්‍යවස්ථාව කියා තිබෙන අධිකරණ භාෂාවෙන් නඩු විභාග කරන්න සහ අදාළ කරන නීතිමය කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන නීතිඥ සහ විනිශ්චයකාරවරු බිහි වෙන්නේ නැහැ. ඒ වගේම සාධාරණ නඩු විභාගයක් ජනතාවට හිමිවීම මේකෙන් වැළකෙනවා. ඒ වගේම අද වෙනකොට දැන් ජිනීවා සහ විවිධ ජාත්‍යන්තර ස්තර වලින් ලංකාවට දෙමුහුන් අධිකරණ අවශ්‍ය කරන මාර්ගසිතියම් සකස් කරගෙන තියෙනවා. ඒ වගේ දෙමුහුන් අධිකරණ වලට අවශ්‍ය කරන මාර්ගසිතියම මෙම ගැසට් පත්‍රය මගින් මැනවින් අවස්ථාව හදලා තියෙනවා. ඒ කියන්නේ විදේශීය විශ්වවිද්‍යාලවල විදේශීය යාන්ත්‍රණවල විනිසුරුවරුන්ට ලංකාවේ අධිකරණ පද්ධතියට එම සඳහා අවශ්‍ය කරන මූලික මාර්ගය මෙම ගැසට් පත්‍රය මගින් සම්පූර්ණ කරලා දීලා තියෙනවා. ඒ වගේම සිංහල භාෂාවට ලෝකයේ සිංහල භාෂාවට ඇති අනන්‍යතාවය පිළිබඳ ඉතාමත් අපේ ශ්‍රී ලාංකික ජනතාවට වැදගත්. ඒතකොට සිංහල භාෂාව අධිකරණ පද්ධතියෙන් ඉවත් වීමත් එක්කම සිංහල භාෂාව වද භාෂාවක් බවට පත්වීමේ අවධානමක් තියෙනවා. ඊට අමතරව අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන් ලංකාවේ නීති පද්ධතියෙන් සහ අධිකරණයෙන් ඈත් කරලා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් ලබා ගන්නා නීතිවේදී උපාධි ලබන අයට පමණක් ලංකාවේ අධිකරණ පද්ධතියට සහ නීති ක්ෂේත්‍රයට ඇතුළත් වීමට අවශ්‍ය කරන මූලික අවස්ථාව මෙමගින් සම්පූර්ණ කරලා තියෙනවා. මේ වගේ ලංකාවේ පුරවැසියන්ට ලංකාවේ අධිකරණ වලින් ලබාගත හැකි පාසුකම් සහ ලබාගත හැකි යුක්තියේ ප්‍රවේශය ඉතාමත්ම සූක්ෂම ලෙස ඉතාමත්ම උපක්‍රමශීලී ලෙස සංස්ථාපිත නීති අධ්‍යයන සභාව සහ අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් ඉවත් කරන්නට අවශ්‍ය කරන පියවර මේ ගැසට් පත්‍රය මගින් සම්පූර්ණ කරලා තියෙනවා. මෙය ජනතාවට ඉතාමත්ම මේ සම්බන්ධව ජනතාව ඉතාමත් අවදීන් ඉඳලා මේ සම්බන්ධව සිදුවන ක්‍රියාදාමයන් පිළිබඳ නිසි අවබෝධය ලබා ගන්නව නම් මේ යන ක්‍රියාදාමයේ වැළැක්වීමේ හැකියාවක් තියෙනවා. අපි කතා කරේ සිංහලයට ගහන ගැහිල්ල තාම ඉවර නැහැ. අපි කොතනද ඉන්නේ, අපි කොහාටද යන්නේ, අපිට මොකද වෙන්නේ? ඔබ ටිකක් සුපරීක්ෂාකාරී වෙන්න, ඔබ බොහොම කල්පනාවෙන් ඉන්න. සිංහලයට ගහන ගැහිල්ල තවම ඉවර නැහැ. නීතිඥ උනෝට්ට මහත්මයා ස්තුතියි. ඒ වගේම ඉංජිනේරු හර්ෂ සූරාජ් මහත්මයා ඔබතුමාට ස්තුතියි. අපි තව දවසක මුණ ගැහිලා වැදගත් සාකච්ඡාවක් සිදු කරමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. සිව්හෙළ ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දාන්න හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්ව ගන්න පුළුවන්.